කියන්නේ ඒක බින්දුවටම වැටුණා. කොරෝනා ආරම්භයට අපි මාර්තු මාසේ වෙනකම්ම කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. නැගීගෙන ආවා. වාහනයක් ගත්තා, ඇකඩමි ලස්සන්ට හැදුවා, පිටරට විදියට ක්‍රාන්ති කාමර ඔක්කොම හදලා මම හම්බ කරන එක ඒකේ දිනුවටම දැම්මා. කොහොමද කොරෝනාත් එක්ක ජීවිතේ ස්ටෙප් බයි ස්ටෙප් ගොඩ ගන්න පටන් ගන්න? මම සති දෙකක් කල්පනා. පරිප්පු ඉබතුයි කකා. ආයිබෝන් කියලා පිළිගන්නවා සියලු දෙනාටම. අපි කතා කරනවා මේ බින්දුවේ ඉඳන් නැගිටපු මිනිස්සු ගැන. ගොඩක් අය එහෙම වීඩියෝ ඉල්ලනවා. දීපා මචං මේ මොටිවේෂන් වීඩියෝස් එහෙම දේවල් දෙනවා. හැබැයි ඒත් එක මට හිතුණා හොඳ හයිප් එකක් ඉඳලා කියන්නේ හොඳ තැනක ඉඳලා බින්දුවටම වැටුණු මිනිස්සු. අය කොහොමද ගොඩ එන්න වෙරදරන්නේ? මොකද ඒ මිනිස්සු තුල තියෙන පාඩම් අර ගොඩ ගිය මිනිස්සුන්ට වඩා ටිකක් වෙනස්. අමුතු ගේම් තියෙනවා. දුක් මුසු තැන් තියෙනවා. අපි හිතන්න බැරි කතා තියෙනවා. මේ හැමදේම පිරුණු පුංචි සංවාදයක් වෙයි මේක. මම මේ කතා කරන්නේ ඉංග්‍රීසි ගුරුවරයෙක් එක්ක. වෙනස් කතාවක් වෙයි. අපි හමු ඔහුගෙන්ම කොහොමද මේ ඉහළ තැනක ඉඳලා බිඳුවටම වැටුණු වෙලාවේ ගොඩ එන්න මොනවාද කරේ සහ තවත් ගොඩ යන්න මොනවාද කරන්න කියලා. ආයිබෝන් නම ගම කොහොමද? සම්පූර්ණම ගොත් දිසානායක උද්‍යානසේලාගේ බණ්ඩාර දිසානායක. ගුරුවරයෙක් විදියට මගේ නම යන්නේ බණ්ඩාර දිසානායක. එතකොට කොච්චර කාලයක් මේ උපකාරක පන්ති කියන ෆීල්ඩ් එකේ ඉන්නවද? ඇත්තටම මම 2017 ලංකාවේ මේක පටන් ගත්තේ. මම විදේශ අධ්‍යාපනය ලැබුවා. මේ අධ්‍යාපනයත් ලැබුවා. අධ්‍යාපනය විශාල පැතිකඩවල් වලින් ගත්තා. අවසානයේ තමයි ඉංග්‍රීසි විෂය තෝරගත්තේ. මේකට ලොකු හිඩසක් තිබ්බ නිසා. අවුරුදු කීයෙන්ද පටන් ගන්න මේ උගන්වනවා කියලා? උගන්වනවා කියලා ඇත්තටම පටන් ගන්නේ අවුරුදු 37න්. 37න්. එතකොට පිටරටත් අධ්‍යාපනය ලබාගෙන ලංකාවෙත් අධ්‍යාපනය ගොඩක් පාත්වල ඉගෙනගෙන අවුරුදු 37ක් යනකම් ජොබ් එකක් නැහැ. අවුරුදු 37ක් යනකම් අධ්‍යාපනය කරන ගමන් తాවකාලික රැකියාව කරා. මොනවාද? සාමාන්‍යයෙන් පිටරටදී මැක්ඩොනල්ඩ් එකේ වැඩ කරා. එතකොට මෙහෙත් ඉගෙනීමම කරන නමුත් මේ වගේ ටියුෂන් නැති වෙනත් ෆීල්ඩ් වල මම පොඩි උපදෙස් ලබා දීම වගේ විදේශ සේවයකත් එක්ක එකතු වෙලා එහෙම කරා. ඊට පස්සේ එක්සැමිනර් කෙනෙක් වෙන්න මගේ ටාගට් එකක් තිබුණා. එහෙ පිටරට වෙන්න. නමුත් මෙහෙ ක්වොලිෆිකේෂන් හදාගන්න ඒ ෆීල්ඩ් එකෙත් මම යම් උපදෙස් ලබා දීම වගේ පැතිවල ගියා සහ ඉගෙන ගත්තා. ඉතින් මුදල් ලොකුවට රැකියාවක් කරන්න ඕනේ, මුදල් මට ඕනේ කියන එකක් තිබුණා. මට ඒ මුදල් ලැබුණා. සහ ඉගෙන ගැනීම ගොඩක් වෙලාවට මට ශිෂ්‍යත්ව වගේ හම්බුනේ. ඉතින් එතනදී පිටරටවලදී ගොඩක් රැකියාව කරා. එහෙම ගත්තම උනේ. හිතුන්නේ නැද්ද මේ අවුරුදු ගාණක් හිර වුණා කියලා ජීවිතේ? ඇත්ත. හිර වුණා. හැබැයි අද මං සතුටු වෙනවා ඒ හිරවීමත් එක්ක මට ලැබුණු පන්නරය මාව නිකන් විධිමත් කරපු එක, මාව එකලස් කරපු එක, මගේ තියෙන අදිෂ්ඨාන ශක්තිය, නොසැලී හිඳීමේ ගති, බිඳුවටම වැටුණත් මට ප්‍රශ්නයක් නැහැ, මං ආයෙ නැගිටිනවා කියන හැඟීම ඔක්කොම ආවේ එතන. බිඳුවටම වැටුණත් කියන්නේ ඒක බිඳුවටම වැටුණා. බිඳුවටම කියන එක ඔව් ඒ වගේ හිතන්න පුළුවන්. බිඳුවටම කියන්නේ සරල කතාව මේ කාලෙදී. ඔව්. අතේ සතේ නැතුව හරියට හරි. පාරට වගේ වැටෙන තියත්තටම. අන්න හරි. කොයි කාලෙද බිඳුවටම වැටෙන්නේ? ඇත්තටම කොරෝනා ආරම්භයට අපි මාර්තු මාසේ වෙනකම්ම කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. මාර්තු මාසේ 11 වෙනකොට අපිට මේ ප්‍රශ්නේ බලපෑවා. මාර්තු මාසේ මුලත් හොඳට ළමයි ආවා. ඊට පස්සේ වැඩිහිටියන්ට මම විශේෂයෙන්ම ගොඩක්ම කරන වැඩිහිටියන්ට පාර්ලිමේන්තු එකේ ඉඳලා ගත්තාම සියලුම රාජ්‍ය සහ පුද්ගලික අංශ ගොඩක් අය එනවා මං ගාවට. සියලුම දෙනා නතර වුණා. ළමයි නතර වුණා. අපිට මගේ ඇකඩමි එක වහන්න. එතනින් තමයි මේ වැටීම ආරම්භ වුණේ. අපි හිතා ගන්න බෑ. අපි හිතුවේ සතියකින් හරියයි, දෙකකින් හරියයි. ඒ වෙනකොට සූදානම් වෙලා හිටියේ නෑ ජීවිතේට. ඒක වැරද්දක්. ඔව්. බෑකප් ප්ලෑන් එකක්. ඒ කියන්නේ එතන කොනාර උනේ බෑකප් ප්ලෑන් එකක් කියන එකට අපිට එන්න බෑ. මගේ ස්ටාර්ට් එක නෙමෙයි. මගේ ස්ටාර්ට් එක. ඒ කියන්නේ මම ඉගෙනගෙන ඇවිල්ලා මේ අඩියක් තියලා යම්කිසි ඇකඩමි එකක් හදලා ළමයින්ට නොමිලේ උගන්වන්න පටන් මම ලොකු එහෙම ව්‍යාපාරික මට්ටම නෙමෙයි හිතුවේ. මම සේවාව පැත්තේ හිතුවේ. ඒ සේවාව පැත්තේ හිතනකොට මගේ ව්‍යාපාර පැත්තත් ඔටෝම ආවා. නැගීගෙන ආවා. වාහනයක් ගත්තා, ඇකඩමි ලස්සන්ට හැදුවා, පිටරට විදියට ක්‍රාන්ති කාමර ඔක්කොම හදලා මම හම්බ කරන එක ඒකේ දිනුවටම දැම්මා. එතකොට අර බිස්නස් එක තියෙනවනේ දැන් අර
නැගගෙන යන වෙලාවේ ඉතුරු වෙනවා අඩුයි. ඊට පස්සේ පවතිනකොටනේ ඉතුරු වීම පටන් ගන්නෙ. මට ඒව කරන්න ටයිම් දුන්නේ නැහැ. සෝබාදහමෙන් ආවා මෙහෙම දෙයක්. සෝබාදහමේ තරහයිද? නැහැ. කවදාවත් නැහැ තරහ වෙන්නේ. සෝබාදහමත් එක්ක. නමුත් මට ඒ ලැබුණු කොරෝනාවෙන් මං වැටිච්ච වැටිල්ල මට අද ආශිර්වාදයක් වෙලා තියෙනවා කියලා මං හිතනවා. ඒ කියන්නේ කොරෝනා කාලේ දැන් ක්ලාස් ටික වැහෙනවා. වැහෙනවා. ඊතර දරුවා දරුවෝ බිරිඳ ඒ අයගේ ප්‍රශ්න අම්මා සහෝදරයා සාමාන්‍යයෙන් ස්ථිර රැකියාවක් නැහැ. අර වගේ හොඳම තැනක ඉඳලා මේ බින්දුවට වැටෙන්නේ කොහොමද ජීවිතේට ආවේ ඒ කාලේ මාස දෙක? ඒ මාස දෙක තුනේ ඇත්තටම කාර් එකේ මම බඩු ටිකක් දාගත්ත අම්මට ගිහින් පිටිපස්සේ. ඔතන තමයි පොඩක් අමාරු කියන්න. කොනාර මම හාල් ටිකයි පරිප්පු ඔය බඩු ටික අම්මට ගිහින් දෙන්න බැරි වුණා. හේතුව හේතුව කියන්නේ මම අද රෑ යන්න හදනකොට පොලිසියෙන් කිව්වා රෑ යන්න එපා. ඇඳිරි නීතිය. හෙට උදේ ඉවත් වෙනවා. හෙට උදේ ඇඳිරි නීතිය ඉවත් වුණාම යන්න. මම හෙට උදේ යන්න ප්ලෑන් කරලා මගට ගිහින් හැරිලා ආවා. හෙට උදේ යන්න ඉන්නකොට රෑ දැම්ම දිස්ත්‍රික් 4 තහනම්. අන්න දිස්ත්‍රික්කයට යන්න ගියා. යන්න බෑ. මාස ගාණක් මම හිර වුණා. කොළඹ. හරි. එතකොට මගේ කාර් එකේ මං අම්මට ගෙනියන්න ගත්ත බඩු ටික තමයි මං කෑවේ. සතුයි පරිප්පු. දැන් ඒ අතරේ මගේ අතේ දැන් සල්ලි නැහැ. දැන් මට කන්න තියෙනවා. හරි. ඊට පස්සේ මං කරේ මොකද? දැන් මං අම්මට මේ බඩු ටික ගිහින් දෙනකොට මගේ අතේ සාමාන්‍යයෙන් මං එකඩමියක වහනකොට මගේ අතේ රුපියල් 60000ක් ඉතුරු වුණා. 60000 මට දැන් අපි හිතුවේ නෑනේ මේක මාස ගණන් යයි කියලා. ඒ වෙලාවේ හැටියට දෙන්න අවශ්‍ය නම් සහෝදරයාට කීයක්ද? ලොකු අම්මට අසරණ කවුරු හරි ඉන්නවනම් එයාට ඒ ටික බෙදලා මගේ අතේ වුණා රුපියල් 10000ක් විතර ඉතුරු වෙන්නේ. අම්මටත් බඩු ටිකක් මාසෙකට විතර මං අරගෙන මේ දැන්. ඔය මාසෙකට එකමාරකට බඩු දාගත්ත අම්මට ගිහින් දීලා මොකද මට දැන් සැරෙන් සැරේ යන්න බැරි වෙයි කියලා. දැන් ඒ ටික මං කන්න තියාගෙන අම්මට සල්ලි ආවුවා. අම්මට සල්ලි ටික දැම්ම එහෙන් ගන්න. ඒතර දැන් සල්ලි නැහැ. දැන් මගේ ටික කනවා නමුත් සමහරවිට හදිස්සියකට බේතක් ගන්න ඒ දැන් අපි ඉන්න ලෙවල් එකේ කායෙන් ඉල්ලන්නද? දැන් අපි හිටපු තත්ත්වෙත් ඒ ලෙවල් වල මිනිස්සුත් බින්දුවට වැටුණාද කොරෝනා? ඔක්කොම වැටුණානේ. ඔක්කොම වැටුණා. හරි. අපි දන්න කියන මට්ටමේ ඔක්කොම වැටුණා. හරි. මට ඔය අවුරුදු දැන් මාස ගානකට පස්සේ මගේ හොඳම යාළුවෙක් කොළඹ ජීවිතේ මගේ පාසල් නෙමෙයි කොළඹ ජීවිතේ හොඳම යාළුවෙක් එයා CHR එක පාවිච්චි කරන්නේ. එයාගේ වැඩ කරන ඇත්තටම ආයතනයේ ගෝලයන්ටත් එයා අරන් දීලා තිබ්බා. ඒ තරම් හයි ක්ලාස්. ඒ මනුස්සයා මගේ මේ කොරෝනා වලින් පස්සේ මට කතා කරලා අඬ කතා කරේ මචං පොල් ගෙඩියක් ගන්න සල්ලි නැති වුණා. මම කිව්වා දෙයියනේ මට කෝල් එකක් දෙන්න දෙන්න මම පුළුවන් කීයක් හරි දෙනවනේ කියලා. මොකද මම පස්සේ ටික මම නැගිටින්න පටන් ගත්තා. කොරෝනා අස්සේ. නමුත් මුල ජීවිතේ වැටුණා හීනෙකින්වත් හිතුව නැති විදිහට. ඒක මොකක්ද අවුලක් මේකේ තියෙනව නේද? තියෙනවා. නැත්තේ නෑ. තියෙනවා. ඒ අවුල මම දකින්නේ අපි ලෝකේ අල්ලන්න දඟලන. අපි තරංගයක දුවනවා. ඔබත් ඒ තරඟේ හිටියා. මමත් ඒ තරඟේ හිටියා. ඒ අපි වැටිච්ච තැන් ගෝනා. අපි ඉබේ හොයන් ගියා නෙමෙයි. අපි වැටිච්ච තැන්. මොකද අපි මොකක් හෝ පිනකට এডুকেෂන් එකේ ඉහළට ගියාම ආපහු අපිට ගමට ගිහින් කරන්න දෙයක් නැහැ. හරි. ඒ এডুকেෂන් එක නෙමෙයි එහෙනම් ඒක ඔළුවේ තියාගෙන අපි එහෙනම් වවන්න ඕන. හරි. වවන ගොවියට අද වෙලා තියෙන්නේ මොකද්ද? අපේ කෘෂි කර්මාන්ත මුල් වෙච්ච රටක් වුණාට අපිට සෝබාදහමත් එක්ක ගැටිලා දෙයක් කරන්න බලන්න හොඳ නිර්මාණ කරන අය ඉන්නවා. වඩු කර්මාන්තයේ ඔය මේ අඹනවා පිළිම අඹනවා එතකොට කැටයම් ශිල්පියෝ ඒ අය ඒවල් මහා අනර්ග නිර්මාණ විදිහට තියාගෙන ඒව රස විඳිනවා මිසක් එයාලට ආර්ථිකමය හයියක් නැහැ. හරි. එතකොට ඒ ඔය උගන්නන සාහිත්‍යයට අනුව වැඩ කරාට සල්ලි නැහැ. මෙතනින් පස්සේ දැන් කොහොමද දැන් කොරෝනා ආශිර්වාදයක් වුණා කිව්වා. ඔව්. කොහොමද කොරෝනාත් එක්ක ජීවිතේ ස්ටෙප් බයි ස්ටෙප් ගොඩ ගන්න පටන් ගන්න? මම සති දෙකක් කල්පනා කරා. පරිප්පුයි බතුයි කකා. මම කල්පනා කරනකොට එකක් තමයි මම නිතරම එදා ඉඳන් කරන දෙයක් තමයි මම මොකක් හරි දෙයකට එළඹෙනවා නම් මගේ වෘත්තීය වශයෙන් හෝ ආර්ථිකමය වශයෙන්
මං හිතන්නේම ඒ යොමු වෙන ශේෂ්ත්‍රයෙන් විශාල පිරිසකට සේවාවක් වෙන්න ඕනේ. මං ඒක උපරිම කරන්න ඕනේ. එහෙම තමයි මගේ ආත්ම තෘප්තිය. අන්තිම කට්ටට වැටලා තවත් අනිත් මිනිස්සු ගැන හිතනවා. ඔව් හිතනවා. නෑ දැන් මගේ පුරුද්ද ඒකනේ. ඔව්. පුරුද්දට අනුව මං කල්පනා කරා හරි මං ගොඩ යන්නත් ඕන මිනිහෙකුට ඒකෙන් සේවාවක් වෙන්න. දැන් මට ওই වෙලාවේ හැමෝම වැටිච්ච වෙලේ මට ගොඩ යන ක්‍රමයක් ඇත්තටම හිතා ගන්නත් බෑ. හරි. මං වැටිලා හිටියට සල්ලි නැතුව පුද්ගලයා වැටිලා නෑ මානසින්. සල්ලි නෑ. හරි. ඒකේ පොඩි වැටීමක් තියෙන ඉතින් සල්ලි නැති නිසා අපි කල්පනා කරනවා. හැබැයි වටින්නේ අතනනේ. ඔව් අතනනේ. මං ඒකට මුල් තැන දීලා කල්පනා කරනවා රයිට් නේද. ඔන්න දැන් රැල්ලක් ආව ඔන්ලයින් ක්ලාසස්. හරි දැන් ෆිසිකල් නෑ ඔන්ලයින්. මමත් ගිහ ඔන්ලයින්. රයිට්. පටන් ගත්තා. ඔක්කොම දැන් මම WhatsApp වලින් සේව් කරනවා. ළමයි 200ක් 300ක් ඉන්නවා නම් මෙන්න ළමයි 50 ගානයි ඔන්ලයින් එකට ඕකේ එක දුන්නේ. ඔන්ලයින් පටන් ගත්තාම ඉන්නේ 30 ගාන. දැන් 30 ගානක ළමයින්ට උගන්නලා මට ඔන්ලයින් එකෙන් මට යන්තම් කන්න බොන්න ටික ඔන්න ෂේප් කරගත්තා. ඈ ඒකත් දෙන ළමයින්ට දෙන්න කිව්වා බැරි අය ඒත් සම්බන්ධ වෙන්න සල්ලි ගැන හිතන්න එපා. මොකද දැන් ඔක කියන්න බෑනේ අපිට මේ කොරෝනාස්සේ. කොරෝනාස්සේ හැමෝම එක වගේනේ වෙලා. අයකනේ. මං කිව්වා දැන් ස්ථිර ජොබ් තියන අයට පඩි ලැබුණානේ. ඒ නිසා දෙන්න පුළුවන් අය දීලා ඔන්ලයින් එකට එන්න. නැති අය ඒත් එන්න. හැබැයි එහෙත් ආවේ ටික දෙනයි. ඔයා කියන්නේ කොහොනාර කොළඹ වෙලත් සමහර අම්මලා මට කතා කරලා කිව්වා අනේ සර් අපිට තියෙන ෆෝන් එකේ ඔය ෆැසිලිටිස් නැහැ. ඉතින් කොළඹ වුණා කියලා බලන්න එතකොට සමහරලාට ගම්පැති වලට වඩා සමහරව අසරණයි කොළඹ. ඉතින් එතනදී ඔන්ලයින් එකත් අසාර්ථකයි. ඊට පස්සේ මම කල්පනා කරනවා හරි ගමේ ගොඩේ දුර පළාතේ ඉන්න දැන් මගේ ළමයි ටිකත් එක්කනේ මම මේ ගේම ගහන්න දෙන්නේ. බෑ ගහන්න. හරි මම කල්පනා කරනවා දැන් හරි මොනවද අපේ රටේ දැන් මේ තත්ත්වෙ දිගටම යන සිද්ධියක් දැන් එනවා දැන් ටික ටික. රෙල්ඩු වැඩි වෙනවා. දිගටම ගියොත් මට දැන් උගන්වන්න මොකක් හරි ක්‍රමයක් තියෙන්න බෑ. රයිට්. ඔන්ලයින් උත් නෑ. මම මොකද කරේ? මට කැමරාවක් නැහැ නේද? දැන් මොනවත් අලුත් ඉක්විප්මන්ට්ස් ගන්න සල්ලි නැහැ. හරි තියෙන එකෙන් ගේම ගහන්න. මං ගාව තියෙනවා Samsung ෆෝන් එකක් තිබ්බා. මං මොකද මේ ෆෝන් එකත් අරන් තිබ්බේ YouTube එකට මම පාඩම් දානවානේ. ලෝකේ පුරාම ඉන්න අයට මේක දෙයක් කරන්න. ඒක මම වෙනම සයිඩ් එකෙන් කරන් ආවනේ. ඉතින් ඒකේ ආශිර්වාදෙත් එක්ක මම මොකද කරේ? ඒතර මට හුරුවකුත් තියෙනවා දැන් කැමරාව ඉස්සරහා උගන්නලා. දැන් ගොඩක් අයට ඔතනදී ඔන්ලයින් බැරි වුණා කැමරාවට ප්‍රශ්නයක්. ඒකත් මට දැන් හරි. රයිට්. මං කැමරාව ෆෝන් එක තියාගෙන ඔය මුළු විෂය මාලාවම උගන්නන්න තියෙන එක ෆෝන් එකට ඉගෙනනවා. ෆෝන් එකේ ඊටමදි ලැප් එකට ගන්න. උගන්නනවා ලැප් එකට ගන්න. උගන්නනවා ලැප් එකට. එහෙම අරගෙන මං උත්සාහ කරා ලංකාව පුරාම විහිදිලා ඉන්න සියලුම දෙනාට කොරෝනා ප්‍රශ්නේ නැතත් මේක දැන් වටිනවා ගෙදර ඉඳන් ඉගෙන ගන්න පුළුවන්. එතකොට අර ඇනිමේෂන් වලින්, ෆිල්ම් කෑලි වලින්, උපදේශ වලින් මෙහෙම කරන්න මෙන්න මේක බලන්න කියන එක නෙමෙයි මං කරන්නේ. මම කරන්නේ දැන් කොහොනාර මගේ පන්තියට ඇවිල්ලා වාඩි වුණා නම් සැබෑ ලෙස ඔයාට මම බෝඩ් එකේ ලියන ගමන් කියන ගමන් කොහොමද මම ඔයාට උගන්වන්නේ? ඒ ඉමේජ් එකම අරකට දැම්මා. එතකොට මගේ DVD පැක් එක අවසන් වෙනකොට මගේ පාඩම් ටික ආවා DVD 16කට. එක DVD එකක් පැය 3කට කිට්ටුයි. ඒතර මම කොච්චර උගන්වලා නැද්ද? DVD 16ක් පැය 3 ගානේ වගේ හදුවොත් එහෙම කොච්චර උගන්වලා නැද්ද? මාස 3ක් 4ක්ම පන්ති නැහැනේ. ඔව් ඉගෙන ඔන්ලයින් උත් එකක් දෙකක් කරන. ඒ ඇස්සේ මම විශේෂයෙන් කියන්න ඕන දෙයක් තියෙනවා. මගෙන් මෙතෙක්කල් YouTube එකේ පාඩම් බලපු පිටරටවල වල ඉන්න අය මට කතා කරලා සල්ලි එවන්න පටන් ගත්තා. සර් වැටිලා ඉන්නේ. ඒක මගේ වීඩියෝ එකකින් කියවුණා. මම YouTube එකට දාන වීඩියෝ එකකින් මට පොඩ්ඩක් කියවුණා. මේ වුණා මෙහෙම අපි දැන් අසරණයි. ඉතින් මේ ටිකේ මම එහෙම ගොඩාක් පිටරටවල අය කතා කරලා සර් මම සර්ගේ ගෝලේ මම ආවල් රටේ ඉන්නේ. මම සර්ගේ වීඩියෝ බැලුවා. කරුණාකරලා මට account number එක එවන්න සර්ට මම උදව්වක්. ඒකෙන් මට ලොකු දැන් එන්න පටන් ගත්තා නිකන් අපි මුංගට අහුරක් දැම්මම දැන් ගොඩක් එනවා වගේ සිද්ධියක් මගේ ඔළුවට නිකන් හරි මේකක් එන්න පටන් ගත්තා යකෝ. අර දෙයක් නෙමේක. මං කරපු දේ මේ අස්පන්න අපිට එන්න පටන් අරන්. දැන් YouTube එකෙන් සල්ලි හොයනවා කියලා මිනිස්සු කියන්නේ. YouTube එකේ 7-5ක්වත් එන පේන මානයක්වත් නැහැ. හරිද? ඉතින් මේ මෙන්න දැන් YouTube එක නිසා එන්න පටන් ගත්තා. පුද්ගලිකවම 30000 20000 15000 සමහරු 5000 එහෙම දාන්න පටන් ගත්තා. ඉතින් ඒකෙදි මට දැන් මේ පොත් කට්ටලේ හදනකම් මට සල්ලි නෑනේ. හදාගන්න මට දැන් හයියක් වුණා අරක. දැන් ඔන්න මට සෝබාදහමෙන් ලැබුණා කියලා මම දැන් මේ විශ්වාසයි. සෝබාදහමෙන් ෂොට් එක දුන්නා. ඊට වඩා හොඳ තැනක් මෙයාම දුන්නා. මම යාම දුන්නා. ඒකට හේතු වෙන්නේ මම සෝබාදහමට කලින් පිට කරපු දේ. මම අවුරුද්දකට වඩා කාලයක් channel එකේ උගන්නගෙන එනවා. 7-5ක් නැතුවනේ. දැන් එංගලන්තේ ඉඳන් එහෙම මට එව්වා. ඒගොල්ලොත් බ්ලොක් යන්නවත් විදියක් නැහැ. අර ඔන්ලයින් හරහා මට සල්ලි ටිකක් දැම්මා. ඒ වගේ. ඉතින් ඒකේ ආශිර්වාදයෙන්
මට මේක මාස 4-5 කරගන්න පුළුවන්. ගෙදරත් බැලන්ස්. එතකොට මට ඉතින් දැන් කීයක් හරි අතේ දැන් අනිත් මිනිස්සු ගාව රුපියලක් වත් නැති එකේ මං ගාව දැන් 10 15 තියෙනවනේ. ඒ අතරෙත් මං ඔය නැති බැරි ගුරුවරුත් කීප දෙනෙකුට මං උදව් කළා. ඔහොම තත්ත්වයක් තියෙද්දි මං හොඳින් හිටියා. අර ඔය වැඩේ හින්. එතකොට මං හිතන්නේ මම මේ කරන්න ගත්තු එක රටටම හොඳ සේවයක් නිසා වෙන්න ඇති මට අර ආශිර්වාදයක් ආවේ. ඒ කියන්නේ දැන් මේ පැක් එක අපි දැන් ඇත්ත කතාව මේක ගැන අපි කතා කරන්න ඕනේ. ඔව්. මේ පැක් එක සහ මේක මේ සල්ලි වලට එහෙන් ගියපු මේක මුළු දරුවන්ටම දෙන ඔව් ටැග් අනිවාර්යයෙන්. ඒ ටැග් එළියට එන්න හේතුව COVID-19. ඔව් හේතුව නෙමෙයි ඔබගේ දැනුම මේ විදිහට අවුට්පුට් එකක් උනේ කොරෝනාවෙන් මාව එකතෙන් කරපු නිසා. ඒ වට්ටපු නිසා. නැත්නම් මට වෙලාවක් නෑ. මේකේ මොනවද තියෙන පොඩක් කතා කරමු. හරි. මේකේ මෙහෙමයි. සාමාන්‍යයෙන් මේකේ දැන් මම මේ පෙන්නන්නේ DVD 16ක්. මේ DVD 16 හදනකොට මට වත්කමක් නෑ මේවට ස්ටිකර් දාන්න. මේවට ලස්සන 4S පෙට්ටි හදන්න මට සල්ලි නෑ. එහෙම සල්ලි යට කරත් මම ඒක හැදුවා නම් මේ ගානට දෙන්න බෑ. මේක බොහොම කොස්ට් එකකට මම මේක දෙන්නේ. ඒතර මෙතන DVD 16ක්. අද ඔයගොල්ලෝ දන්නවා ඉංග්‍රීසි කියලා මොනවා හරි කියලා එහෙම නැත්නම් මොනවම හරි පොඩි වැඩසටහනක් ඩවුන්ලෝඩ් කරලා DVD තනි එක විකුණනවා Facebook එකේ YouTube එකේ ඇඩ් එකක් දාලා 1500යි 2000යි 2500. මේ DVD 16ක්. එකකට රුපියල් 1000ක් තිබ්බත් 16000ක්. මේක සිම්පල් ගානකට. ඒතර මේකේ තියෙනවා මම කැමරාව විදිහට අර මම කියපු උගන්නපු සියලුම පාඩම්. ඒ සියලුම පාඩම් කියලා කියන්නේ ඕනම කෙනෙකුට කෝඩියේ ඉඳලා if conditional එක වෙනකන් ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණය පුළුල් පරාසයකට කවර් කරපු පාඩම් ටික මේකේ තියෙනවා. හරිද? ඊට පස්සේ මම මේ පොත් ටික ගත්තොත් මේ පොතේ ඒ උගන්වපු සියලුම ව්‍යාකරණ පාඩම් ටික print කරලා තියෙනවා. ඒක print කරලා. එතකොට ඔයා හිතන්න මගේ පසුබිමේ තවත් කිහිප දෙනෙක් මගෙන් ඉගෙන ගත්තු අය පාර්ලිමේන්තු එකේ කට්ටිය. ඒ අමතරව තව මගේ ඔය ආයතනවල කට්ටිය එනවනේ මම ඉගෙන ගන්න. ඒගොල්ලෝ මට full support එකක් පසුබිමේ ඉඳලා දුන්නා. මම කියන එක ඒගොල්ලෝ print එකක් බවට පත් කරලා type කරා. ඒ සියලු පාඩම් මේකේ තියෙනවා. එතකොට ඊළඟ පොත හැදෙව්වා ඒ සියලුම ව්‍යාකරණ පාඩම් වලට අදාළව අභ්‍යාස ක්‍රියාකාරකම් මේක මේ පොත ගත්තොත් පිටු 148ක්. හරි ඒ අභ්‍යාස. ඊට පස්සේ ඊළඟ පොත මෙයාලා written skill මේක වැදගත් වෙනවා සාමාන්‍ය පෙළ උසස් පෙළ විශ්වවිද්‍යාල සහ ඔෆිස් වර්කර්ස්ලාට ස්ටාර්ට් එක ගන්න. හරි. ඒතර මේකේ තියෙනවා සම්පූර්ණයෙන්ම අර මේ ව්‍යාකරණ දැනුම අරගෙන කොහොමද ලිඛිත පැත්ත දියුණු කරගන්නේ. ඕකෙන් දැනුම ගත්තට එයා ලියන්නේ. ඒතර මේකේ තියෙන ලියන දේවල්. ඊමේල්ස් කොහොමද ලියන්නේ? ලෙටර් රයිටින් කොහොමද? නෝටිස් එකක් හදිස්සියට ලියන්නේ කොහොමද? එසේස් ලියන්නේ. ඒතර බාර් chart, pie chart, illustration මේ කියන දේවල් ටිකට written skill 1 2 3 කියලා තුනක් තියෙනවා. එතකොට ඔව් ඒකම දේවල් ටික ඒකේ යන්නේ. ඒ කියන්නේ ඔය කියපු කරුණු බෙදලා. හරිද? ඒවට chart දාලා ගහලා ඔක්කොම ගෙනියන. ඒතකොට ළමයාට අරක ඉගෙන ගත්ත ටික ලියන්න වෙනම පොත් ගැනීමක් නැහැ. මේ දීලා තියෙන දැන් අපි හිතමු උදාහරණයකට ලියුමක් කියලා. ඒ ලියුම ලියන්න ඕන විදි ටික මේ පොයින්ට්ස් ටික දීලා තියෙනවා. ඒක බලාගෙන මේකේ ලියලා එකතු කරගෙන අන්න ප්‍රැක්ටිස් වෙන්න හොඳ පසුබිමක් හදලා දීලා තියෙනවා. මේ අවසාන පොතේ තියෙන්නේ මේ ලෙවල් එකේ ඉගෙන ගන්න කෙනා ඉන්නවනේ දැන් ඔය සාමාන්‍ය පෙළෙන් පස්සේ වගේ ඉස්කෝලේ හැර ගිය උසස් පෙළ විශ්වවිද්‍යාලයෙන් පස්සේ. රයිට්. එහෙම නැත්නම් ඔය මුකුත් නොකර වැඩිහිටියා වෙලා දැන් ඉංග්‍රීසි ඕනි. එහෙමත් අය ඉන්නවනේ. හරි. ඒ අයට ගැළපෙන විදිහේ vocabulary එක මේ තියෙනවා. vocabulary එක කියලා කියන්නේ ඒතර එයාට අදාළ වචන මාලාව. මේ cat dog pen book මේකේ නෑ. ඒවා දන්නවනේ. හරි. ඊට එහා ගියපු එයාට මැච් වෙන vocabulary එක මේකේ තියෙනවා. ඊට අමතරව මේකේ අවසානයේට තියෙනවා තවත් විශේෂ කාරණාවක් ඉංග්‍රීසි වලට එන්න ඕනේ reading activities. ඒ කියන්නේ කියවීම. ඔන්න බලන්න එතකොට ව්‍යාකරණ ඉගෙන ගත්තා ඒකේ අභ්‍යාස කරා ලියන්න පුරුදු වුණා දැන් වචන මාලාවක් හදාගෙන යනවා කියවන්න. එතකොට මේක කියවන ගමන් හයියෙන් එයාගේ කනට එයාගේ සවුන්ඩ් එක දෙන්න. එතකොට මේ ටිකත් මම වීඩියෝවෙන් කියලා දෙනවා කොහොමද මේක ප්‍රැක්ටිස් වෙන්නේ කියලා. ඒකේ තියෙන කැලල ඒ වචන ටික මෙතන තියෙනවා මේක පුහුණු වෙන විදිය මම අරගෙන කියලා දෙනවා. ඔතනින් මේ පැක් එක අවසන්. දැන් ඔයාගේ ප්‍රශ්නේ. මේක මේ තියෙන්නේ ඊළඟට. මේක සාමාන්‍ය ලංකාවට නුහුරු වෙන්න පුළුවන්. මේක පිටරට සිස්ටම් එකක්. මේවට කියන්නේ මයින්ඩ් මැප්. දැන් මේක දිහා ඔයා බැලුවොත් අර සාමාන්‍යයෙන් අපේ අර සිරිපාල් අයියා රේස් කොලේ එයාගේ රේස් කොලේ අපි ගත්තා වගේ. රේස් අපිට තේරෙන්නේ නැහැ නේ මොකද. හැබැයි එයා කියවනෝනේ. ඒ වගේ මේ තියෙන මයින්ඩ් මැප්ස් මේවා මේ ව්‍යාකරණ ඉගෙනගෙන ඉස්සරහට යන කෙනාට තමයි මේක තේරෙන්නේ. මේවා එතකොට අර අපි හිතුවොත් උදාහරණයකට අවුරුද්දක් තිස්සේ ඉගෙන ගත්තු දේ මේකේ කෙටි කරලා තියෙනවා.
මේකෙන් වෙන්නේ තර මේක Tamanට පේන තැනක පිටිය ගහගත්තාම නිතර දකින්නකොට අර ඉගෙනගත්ත සමස්තය මේකෙන් ඔළුවට යනවා. ඒ 아무තු සිස්ටම් එකක් මේකේ තියෙනවා. එතකොට ඔයාගේ ප්‍රශ්නේ තමයි ඊළඟට කොහොනාර කෝ ස්පෝකන්. මේ කියලා දෙන හැම ව්‍යාකරණයක්ම කියලා දෙන වෙලාවට මම ගන්න උදාහරණ තමයි ස්පෝකන් කියන්නේ. දැන් උදාහරණයකට ප්‍රසන්ට් සිම්පල් කියන මම ව්‍යාකරණේ කියලා දෙනකොට මම යාට කියනවා මේක යූස් කරන්නේ මෙන්න මේ තැන් වලට. ඒක අරගෙන තියෙනවා. වීඩියෝ වල තියෙනවා. වීඩියෝ වල තියෙනවා. කියලා දෙන හැම පාඩමකම හැම ව්‍යාකරණයක්ම භාවිතා වෙන්නේ මෙතෙන්ට කියලා උදාහරණ දෙනවා කියන්නේ කතා කරන එකනේ. ඒක තියෙනවා. එතකොට මේ පැක් එක සාමාන්‍ය පෙළෙන් උඩ. ඔව්. එතකොට 1 2 3 4 5 මේ දරුවෝ වෙනුවෙන් මොකද කරන්නේ? ඔබට ඇයි කියන්නේ ඔබගේ දැනුම මේ කට්ටියට ළඟා කරවන්න බැරිද? ඇත්තටම ගෝනාර දැන් මම වැඩි හරියක් උගන්වන්නේ වැඩිහිටිය අයට. ඒතර මගේ වචන මාලාව ටිකක් වැඩිහිටියන්ට ගැලපෙන විදියට වෙලා තියෙනවා. එතකොට මම දැන් උගන්වන්නේ ටිකක් අර ඔෆිෂියල් ලෙවල් එකේනේ. ඒතර ඕකත් එක මට චූටිම ළමයින්ට ඇත්තටම මට ලං වෙන්න හරි අමාරුයි. ඒතර මට නිකන් ඒගොල්ලෝ ගැන පව් කියලා හිතෙනවා. එහෙමත් තියෙනවා. දැන් ඔය සමහරවිට මං ඉඳලා හිටලා ඔය 3 වසරේට එහෙම උගන්වන්න පටන් ගත්තාම මම සමහර කතා කරනකොට අනේ ඒගොල්ලෝ මට එක දරුවෙක් මේ ළඟදී මම පාඩමක් කියලා දීලා චූටි දරුවෙක් 3 වසරේ වගේ. ඇවිල්ලා මගේ ළඟට කියනවා ඉතින් සර් ඕවා අපිට ඉස්කෝලේ කියලා දීලා නැහැනේ. කියලා දෙන්නේ නැහැනේ. ඒ හින්දා අපිට අමාරුයි. කියලා එහෙම කිව්වා. ඒ විදියටම අනේ මට ඇස් දෙකට කඳුළු ආවා. ඉතින් මට ඉස්කෝලේ ගැන මුකුත් කියන්නත් බෑ. මේ දරුවා මොනවද දන්නේ? ඈ අපේ අධ්‍යාපන ක්‍රමයේ තුල ශිෂ්‍යත්ව නිසා ළමයාට 6 වසරෙන් ඉංග්‍රීසි එපා කරනවා. ඈ ඒ එපා වෙච්ච ගමන තමයි සාමාන්‍ය පෙළ දක්වා යන්නේ. සාමාන්‍ය පෙළ දක්වා ළමයාට එපා වුණා කියන්නේ එතනින් එහාට නෑ. අද විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ළමයි අසරණ වෙලා ඉන්නවා ඉංග්‍රීසි නැතුව. හරි? විශ්වවිද්‍යාලයට එනකන් තල්ලු කරනවා කොහොම හරි. හැබැයි දෙමව්පියෝවත් බලධාරීන්වත් කොහෙන්වත් මට මේ කියන්න හරි අකමැති මේ කට්ටියට ඇඟිලි දික් කරන්න. නමුත් අහිංසක දරුවෝ ඔයාලගේ මට්ටමට එනවා. ඔය පොඩි දරුවෝ ඔයාලගේ මට්ටමට එනවා. ඒතර ඔයාලගේ මට්ටමට එනකොට ඒ දරුවෝ කොච්චර කැපකිරීම කළාද? පාඩම් කරලා තියනවා, නිදි මරාගෙන කැප වෙලා තියනවා, ගුටි කාලා තියනවා, බැනුම් ආලා තියනවා, සරුංගලේ ඇරලා නැහැ, බයිසිකලේ පැදලා නැහැ, ඈ කොටිම කිව්වොත් ලව් කරලත් නැහැ. ලව් කරන්න ගියත් ඕක අවුල්නේ. ඒකත් කැප කරලා උන් ඉගෙනගෙන කැම්පස් එකට ගියා කියන්නකෝ. දැන් ආයෙත් අසරණයි ඉංග්‍රීසි නැතුව. ඉතින් කොච්චර අසාධාරණද සමාජය කරන්නේ? උපාධිය අරගෙන එළියට එනවා කොහොම හරි කට ගන්න ජොබ් එකක් ගන්න බෑ. ඉංග්‍රීසි නෑ. සාමාන්‍ය පෙළෙන් හැලිච්ච එක මෙන්න ඉංග්‍රීසි කෝස් එකක් කරලා ඉංග්‍රීසි ටික කතා කරන අර ඉන්ටර්විව් එකේ ඌ පාස් වෙනවා. ඈ උපාධිය තියෙන මිනිස්සයා ෆේල් වෙලා එනවා ඉන්ටර්විව් එකේ. ඒක මොකද්ද මානසිකත්වය? ඒ අය උද්ඝෝෂණ කරලා රජයෙන් ජොබ් එකක් ගන්නද ඒකද පාත් එක? එතන ඉංග්‍රීසි තියෙනවා. එතකොට ඉංග්‍රීසි තියෙනවා. ඒතර ඒ අය වෙනුවෙන් මම මේක අපකිරීම කරා. දැන් ඔබතුමා මගෙන් කොහොන රහන්නේ මේ 15ට මොකද්ද කරේ කියලා. මම කොහොනාර 3 වසරෙන් ඉහළට පටන් ගත්තා. ඊට පල්ලෙහාට මට යන්න අමාරුයි. යන්න ඕනෙත් නෑනේ. එයාට ඉතින් ඔය ගෙදරින් සහ මොන්ටිසෝරි ඔය ටික හැදෙයිනේ. 3 වසරෙන් ඉස්කෝලේ පොත පටන් ගන්නවනේ. ඉස්කෝලෙන් එතනින් පල්ලෙහාට පොතකුත් නෑනේ. හරි? 3 වසරෙන් පටන් ගන්න පොතේ ඉඳලා මම 10 වසරට යනකම් 9 වසරට යනකම් 10 වසරට ඕනේ නෑනේ දැන් මේක තියෙනවනේ. 9 වසරට යනකම් සියලුම පාසල් පොත් මේ විදිහටම පාසල් පොත කොහොනාර මම උගන්වනවා කැමරාව දිහා බලලා. එතකොට ඒ පැක් එක මම පුළුවන් උපරිමයෙන් තවත් අඩුවට මෙච්චර මට ලොකු පාඩමක් නෑනේ ඕකේ. ඒ මුළු ඉස්කෝලේ පොතම මම උගන්වලා ඒ විදිහේ පැක් අද මම මේ උදාහරණයකට මේ ගෙනාවේ. මේ තියෙන්නේ 6 වසර. ඕකට DVD එක පන්ති වලට වෙනස්. 6 වෙන්න පුළුවන් 7ක් වෙන්න පුළුවන් ඒකත්. එතකොට දැන් මේ තියෙන උදාහරණයකට 6 වසරේ පොත. හරි? 6 වසරේ ඉංග්‍රීසි පොත ගත්තාම මේකේ තියෙනවා පාඩම් 11ක්. පාඩම් 11ක්. ඒතර මේ පාඩම් 11 එක පාඩමකට සාමාන්‍යයෙන් පිටු 6ක් 7ක් 8ක් වෙන්න පුළුවන්. මේ පාඩම් 11 වර්ෂ අවසානයේ බලනකොට ළමයිකින් ලංකාවේ රිසර්ච් එකක් වා ඉස්සරහට කරලා බලන්න මේ කී දෙනෙක්ගේ මේ පාඩම් 11ම වෙලාද කියලා. වෙලත් නැහැ පාඩම් 11 මොකද්ද කියලා. දන්නේ නැහැ වෙලත් නැහැ. ඔහොම තමයි බහුතරය. හරි. එතකොට මම මොකද කරන්නේ මේ පාඩම් 11ම. හරි. අකුරක් නැහැ ඒ ළමයින්ට මම මේ කැමරාව ඉදිරියේ කියලා දෙනවා. එතකොට ඒ ළමයින්ට එකක් තමයි අර ගෙදර ඉඳන් ඒ දැනුම ලබා ගන්න පුළුවන් අවස්ථාව. අනික ආර්ථිකමය වශයෙන්. දුප්පත් ගම්මානවල තාත්තලා මට කතා කරලා ඉල්ලුවා මේ පැක් එකේ මේ ගෙන්න ගත්ත අය දැකලා සර් අපේ 7 වසරට නැද්ද? 8 වසරට නැද්ද? සර්ට බුදු බවත් වෙයිස මේ කරන වැඩේට. මම මොකද මේ මොකද්ද ඔබතුමා එහෙම කියන්නේ හේතුව? මට ඉන්නේ දුවලා දෙන්නේ. ටියුෂන් ක්ලාස් එකක් තියෙනවා සර් යවන්නවා නම් යවන්න ඕන නගරයට කිලෝමීටර් 30 40ක්. හරි? ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා මේ දුවලා දෙන්න කොහොමද මං එච්චර දුරකට යවන්නේ?
හරි ඕනම ගෙදරක අද ටීවී එකක් තියෙනවනේ. එතකොට ටීවී එකකට ප්ලේයර් එකක් නැත්තම් මොකක් හරි පෙන් එකක් හරි ගන්න මොනවා හරි සිස්ටම් මම මේ ටික යවුවා නම් ඒගොල්ලන්ට අඩු මුදලකට අවුරුද්දක් තුරා දෙකක් දැන් මේ පැක් එක ඉගෙන ගන්න අවුරුදු 3ක් යන්න ඕන. පන්ති යනවා. සාමාන්‍ය පෙළට උසස් පෙළට. ඉතින් මේක පැක් එකට යන වියදම බැලුවොත් එහෙම මේ මාස දෙකක වියදමනේ යන්නේ. යන්නේ ඒක හරි. ඉතින් ඒතකොට ආරක්ෂාව ළමයිගේ ට්‍රාන්ස්පෝර්ට් මොනවත් නැහැ. මම මේ කියන්නේ ටියුෂන් ක්ලාස් වලට ගන්න නෙවෙයි. ඒක බැරි අයට මේක වාසියක්. ඒක පුළුවන් කෙනා ටියුෂන් එකටත් යන්න මේකත් ගන්න. ගෙදරදී ඉගෙන ගන්න. අනික දැන් ටියුෂන් ක්ලාස් මගේ ක්ලාස් එකට මෙන අය අසනීප දවසට යන්නේ නැහැ. ගෙදර මගුල් ගයක් නම් එයා නැහැ. මල ගයක් නම් ඒ ළමයා නැහැ. අම්මට තාත්තට මොන හරි කරදරයක් එයා නැහැ. එතකොට මේ ළමයා මේක ගන්න කෙනාට පන්තියට එන්න බැරි වුණා කියලා පාඩු වෙන්නේ නැහැ නේ. සියලුම පාඩම් ටික මේකේ තියෙනවා. දැන් ඉතින් මට කියන්න ඕන නැහැ මේක ගන්නද මොකද්ද තේරෙනව වටනාකම මොකද්ද කියලා. අර බිඳුවේ ඉඳන් උඩට ගියා ආයෙත් වැටුණා. කොහොමද ජීවිතේ එහෙම තමයි යන්නේ. එහෙම තමයි. ඒක නෑ කියන්න බෑ. ඔව්. හැබැයි වටිනම දේ කොහොනාර මේ වැටෙන එක නැගිටින එකට වඩා වැටුණත් කමක් නෑ ආයෙ මට නැගිටින්න පුළුවන් කියන හයිය හිතේ තියෙන අනිවාර්යෙන්. ඔව්. අර බෝලේ හයියෙන් ගැහුවොත් බිමට ඔව්. ඒක උඩ යනවනේ. යනවා. හරි. ඉතින් මං හිතනවා මේ උඩ යන ගමන් දැන් ඉන්නේ. අනිවාර්යෙන්. දැන් දැනට මං හිතන්නේ මගේ මේ පැක් 100 පැනලා දැන් ගිහින් ඉවරයි මේ ටික දවසට. තව ඉදිරියට දී ගන්න ගොඩාක් ඕඩර්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙම දෙයක් තියෙනවා. ඒ අතරේ මම විශේෂයෙන්ම අද හිතාගෙනම ආවේ කොනාර විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදියට විශේෂයෙන්ම කොනාරගේ පුද්ගලිකත්වයට ඔය තියෙන ලස්සන ස්වරූපයට මේ ස්වරූපයට ඔය හැන්සම් ගතියට ඉංග්‍රීසි ටිකක් ඇවිල්ලා ඉංග්‍රීසි වලින් තව මාස 5කින් මාව ඉන්ටර්වයුව කළොත් ඉංග්‍රීසි වලින් කොනාර නැත. ඒක තමයි ඒක කියන්න දැන් අර බැරි දේ බෑ කියනොත් පුළුවන් දේ පුළුවන් කියනවා. අනිවාර්යෙන්. ඉංග්‍රීසි බෑ කියලා මේ ඒක ලැජ්ජා ගන්න නෙවෙයි. ඔව්. ඒක ලැජ්ජා වෙන්න දෙයක් නෑ. අපේ මව්බස නෙමෙයිනේ. අපේ මව්බස බැරි අය ඉන්නවනේ කොනාර. ඒ අය තමයි ලැජ්ජා වෙන්නේ. හරිද? ඒ නිසා මම අද මේක කොනාරට පිළිගන්නවා. හරි. බොහොම ස්තුතියි බලමු. හරි. මේක දැන් මේ කියන දේ මම කරන්නම්. ඔව් කළොත් තමයි හැබැයි. කළොත් බලන්න පුළුවන් වේද කියලා. එහෙම වුණොත් අපි තව වීඩියෝ එකකින් කතා කරමු. මේක ඇත්තටම දෙයක් වුණා කියලා. ඔව්. බොහොම ස්තුතියි. අර ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් ඇත්තටම අපිට බෑ කියන එක කියන්න ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. ඔව්. මම දන්නවා මෙතන අපිට දැන් සාමාන්‍ය මගේ වයස ළමයි කෙනෙක් ඉංග්‍රීසි බෑ කියන්නේ මේ අකුරක් බැරි මිනිස්සු නෙමෙයිනේ. Facebook account එකක් තියෙනවා, mail එකක් යවලා ගන්න පුළුවන්. ලෙටර් එකක් එහෙම පුළුවන්. එහෙම පුළුවන්. ඉහාට ගියපු දේ අපි හොයා ගන්න ඕනේ. අන්න හරි. මම හිතනවා ඒකට මේක ලොකු help එකක් වෙයි කියලා. අනිත් අයටත් ආරාධනා කරනවා මගේ වීඩියෝ බලන්න. මම recommend කරන දෙයක් අහන කට්ටිය ඉන්නවනම් අනිවාර්යෙන් ගන්න. වටි කොහොමද මේක ගන්නව නම් කරන අපි ඉක්මනින් කියමු කාලේ වේලක් යනවා. හරි. මේක කොනාර කෙටියෙන් කිව්වොත් එහෙම මේක එක දිගට මට කෝල්ස් එනවා. සාමාන්‍යයෙන් එක කෝල් එකක් ආන්සර් කරලා තියෙනකොට තව කෝල්ස් 10ක් විතර මිස් කෝල් එනවා. ඒක එතකොට මිනිස්සුන්ට ඒක හරි අමාරුයි. මට කරන්න තියෙන එකම දේ තමයි WhatsApp හරහා ඔයාට අවශ්‍ය පැක් එක මොකක්ද කියන එක සඳහන් කරලා 6 වසර නම් 6 වසර CD පැක් එක අවශ්‍යයි විස්තර එවන්න. කියලා WhatsApp message එකක් දාන්න. WhatsApp නැතිම නම් මට normal message එකක් හරි දාන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒතර WhatsApp එකට එහෙම දැම්මහම මම WhatsApp එකකින් විස්තර එවනවා මෙන්න මේකයි අන්තර්ගතය මෙන්න මේකටයි සල්ලි ගෙවන්න ඕනේ. මේකයි ගාස්තුව ඔක්කොම ටික. ඊට පස්සේ ආ සල්ලි දාලා receipt එක මට එවපු ගමන් මෙහෙම බඩු ටික යවනවා. දවස් දෙකකින් ගොඩක් දුරට යන්න පුළුවන්. ඔව්. හරි. මේ හැමදේම කරලා දැන් කිව්වා අර සතුට විතරයි ඕන කියලා. ඔව්. අවසාන වශයෙන් මොකක්ද කියන්නේ? අවසාන වශයෙන් මට පොඩ්ඩක් දෙන්න කොනාර ලංකාවේ මම මේ මෑත කාලේ මමත් පොඩ්ඩක් මේ ගැන හෙව්වා. මම දැකපු දෙයක් තමයි ඉංග්‍රීසි නැතිකම තුල විශාල හිඩසක් ලංකාවේ තියෙන මිනිස්සු දුක් විඳිනවා. ගමේ දුෂ්කර පළාතේ ඉඳලා ළමයෙකුට ඉගෙනගෙන කට්ට කාලා කොළඹට ඇවිල්ලා හරි එහෙම නැත්නම් Taman ඉන්න ප්‍රදේශෙත් එක්ක ලෝකෙත් එක්ක යොමු වෙලා හරි හොඳ රැකියාවක් කරන්න ටිකක් සල්ලි ටිකක් හම්බ කරලා හොඳ තත්ත්වෙන් ඉන්න ඉංග්‍රීසි බාධාවක් කියලා. මට ඕනේ කොනාර අවුරුදු 5ක් යනකොට මේ ලංකාවේ අති බහුතරයකට හරි දැන් මේ අධ්‍යාපනයෙන් පිට අයින් වෙච්ච කට්ටිය නෙමෙයි මේ ඉන්න දැන් කුඩා දරුවෝ ඉඳලා මම මේ ප්‍රෝග්‍රෑම් එක කරගෙන යනකොට අවුරුදු 5ක් යද්දී අති බහුතරයකට ඉංග්‍රීසි කතා කරන්න සහ මේ දැනුම ඇති අය බවට පත් කිරීම තමයි මගේ පරමාර්ථය. ඒක කරනවා කියන්නේ මට ඕගොල්ලෝ දෙන සහායයෙන් මට කරන්න පුළුවන්. හොඳ දෙයකට අපි අනිවාර්යෙන් ඉන්නවා. ඔව්. අර කොටට නම් ඉන්න ගෑණියෙක් කියලා මෙතන ඉන්ටර්විව් කරනවට වඩා එහා කියපු දෙයක් මේකේ අර්ථය. කොනාරට මම කතා කරේ මම මැසේජ් එකක් දැම්මේ කොනාර. මම මැසේජ් එකක් දැම්මේ කොනාර මට කතා කරන්න අවශ්‍යයි මම මෙහෙම ඉංග්‍රීසි ඇකඩමියේ ප්‍රින්සිපල් මම මෙහෙම සේවාවක් කරනවා රටට මට ඔයාට කතා කරන්න. ඔයා මට කෝල් එක ගත්තා. හරි. කතා කරලා දවස් ඇරියේ නෑ. සර් හෙට කරමු. ඒකට අග්ගාලා කරගත්තා සර් මමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් අපිට ওই ප්‍රශ්නේ දන්න මට ඕක තේරෙනවා.
සර් මේක කරමු. මම සර්ට හෙල්ප් කරන්නම් මේක ලංකාවට දෙන්න. ඒ වෙනුවෙන් මම ඔබතුමාට ස්තුති කරනවා. අනිවාර්යයෙන්. මම හිතනවා මේකෙන් ගොඩක් දෙනා මේක දැනගනි. අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි වුණාට ඒ වගේම පොරොන්දුවක් වෙනවා. තව මාස 5කින් අපි මේ විදිහට මෙතන හම්බ වෙමු. අනිවාර්යයෙන්. එහෙනම් ජය වේවා. ජය වේවා.